හරි අපි කිව්ව දෙවෙනි කරුණේ මේ අම්ල වැසි මගින් පසේ ඇති පෝෂක කොටස් ඉවත් කරන අතර ඒ වෙනුවට ඇලුමිනියම් 3+ අවශෝෂණය කරවයි. අවශෝෂණය කරවයි නැත්නම් ඇලුමිනියම් 3+ නිදහස් කරයි. හරි නිදහස් කරවයි. එමගින් ජීවීන් හා ශාකවල ජීවීන්ගේ හා ශාකවල වර්ධනය අඩාල වේ. හරි ශාකවල වර්ධනය අඩාල වේ. හරි ජීවීන් හා ශාකවල වර්ධනය අඩාල වෙනවා ඇලුමිනියම් 3+ අවශෝෂණය වෙච්ච නිසා. හරි ඔක එක පැත්තක්. තුන්වෙනි කියන්නේ ඊළඟ කරුණ. තවද අම්ලවැසි මගින් හුණුගල් නිදි කිරිගරුඬ ප්‍රතිමා ලෝහමය ව්‍යුහ පාලම් හා මෝටර් වාහනද බලපෑමට ලක් වේ. හරි එතකොට මේ ලෝහ මතපත් වුනහම ලෝහ අපි කියන්නේ ලෝහ අයන බවට පත් වෙලා දිය වෙලා දිර්ලා යනවා. ඒකක්. හරි ඊට පස්සේ කැල්සියම් කාබන් මැග්නීසියම් කාබන් ඩොලොමිටික පාෂාණත් අපි කියන්නේ ඒ වගේ ඩොලොමයිට් වගේ තියෙන ඒවා උනන් පස්සේ කැල්සියම් 2+ අනවශ්‍ය ලෙස නිදහස් කරනවා. කියන්නේ දිය වෙලා යනවා. හරි කාබනේට් එක දිය වෙනවා. ඊට පස්සේ මැග්නීසියම් කාබනේට් එහෙම ඔය ඩොලොමිටික පාෂාණත් ඒවත් එහෙම දිය වෙලා අන්තිමට අයන බවට පත් වෙනවා. එහෙම නම් පස්සේ දිය නොවිය යුතු දේවල් දිය වෙලා අනවශ්‍ය ලෙස අයන සාන්ද්‍රය වැඩි කරනවා. එහෙම නම් පස්සේ ඒවා ශාක වර්ධනයට සහ ජීවීන්ට හිත කරන එක තමයි මෙතන සිදුවන විශාලම බලපෑම. හරි එහෙම තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා ඔන්න ඔය මතක තියාගන්න අම්ලවැසි වලට මේවා බලපානවා කියලා. හරි එහෙම. ඒක තමයි කියන්න තියෙන්නේ අම්ලවැසි වල බලපෑම. ඊළඟට අපි කතා කරනවා දැන් අම්ලවැසක් අපි ඇක්චුලි පැහැදිලි කරා කොහොමද වෙන්නේ කියලා. ඒතකොට මේකේ තව හානි අපි ඔහම කොටස් කරන්න පුළුවන් කරන මම කියපුවා තව කොටස් කරගන්න. හරි වෙන වෙන කරගන්න. ඒ කියන්නේ ශාක වලට වෙන හානි ඊට පස්සේ මෝටර වාහන වෙනම ප්‍රතිමා වලට වෙනම එහෙම වලට වෙන වෙන ලියද හැකියි. මම ඔර ඔක්කොම එකට එඩි කිව්වේ. හරි එහෙම මතක තියාගන්න. හරි. ඊළඟදී තමයි අපි කතා කරන මේ තුන්වන අහිතකර තත්ත්වයක්. ඒ කියන්නේ අපි දැන් කතා කරන්නේ හරිතකර ආචරණය ගැන කතා කරා. ඊට පස්සේ අපි ගෝ අම්ලවැසි ගැන තුන්වෙනි එක ප්‍රකාශ රසායනික දූමිකාව. හරි. ප්‍රකාශ රසායනික දූමිකාව. හරිද? ප්‍රකාශ රසායනික දූමිකාව. හරිද? සාමාන්‍ය මේ දූමිකාවක් දුමක් කියලා කියන්නේ දුම නම් සාමාන්‍යයෙන් ඔය වායු නිසා ඇති තත්ත්වයක් නේ. මේක ප්‍රකාශ රසායනික දූමිකාව කියන්නේ මේ ආලෝකයක් බලපාන මේකට. ඊට පස්සේ මේ රසායනික ක්‍රියාවලියකුත් බලපානවා. අන්න ඒ තත්ත්වයක ඇති දූමිකාවක් තමයි ප්‍රකාශ රසායනික දූමිකාවක් කියන්නේ. දුම මේ කියන එක සාමාන්‍යයෙන් හරිද? මේ දූමිකාව කියන එක මේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔය දුමක් කියන එක දන්නවනේ. මේ දුම එහෙම කියනවා. ඒ වගේ මේ අන්න එහෙම දෙකක එකතුවක්. ස්මෝක් අපි කියන්නේ මේ සාමාන්‍ය ස්මෝක් කියන්නේ දුමටනේ. ඊට පස්සේ ෆොග් එක කියන්නේ මේ දුමට. ඔය දෙක එකතු ස්මෝක් කියලා කියනවා. මේ දූමිකාවක් කියන්නේ එහෙම. හරි? සාමාන්‍යයෙන් ඔය දුම සහ මේ දුම වගේ තත්ත්වයක්. අන්න ඒ දෙක එකතුව තමයි දූමිකාවක් කියලා කියන්නේ. ඒතර මේ සාමාන්‍යයෙන් ඔය උදේ 9 10 වගේ අතර කාලේ. හරි ඉරේලිය වැටෙන වෙලාවේදී උදේ කාලේ හරි උදේ කාලේදී මේ
පාරේ අපිට දැන් ඔය වගේ භූමිකාවක් ඇති වෙන්න පුළුවන්. අපේ පැතිවල නෙවෙයි සාමාන්‍යයෙන් ඔය කාර්මීකරණයේ විශාල ලෙස සිදුවන නගරවල. ඒ කියන්නේ අපේ රටවල නෙවෙයි විවිධ චීනීය වගේ රටවල ඒ වගේ රටවල ගොඩාක් ඔය කාර්මීකරණය වැඩි. හරි පරිසර දූෂණ ගොඩක් ඉහළයි. ඉන්දියාවෙත් එහෙම තත්ත්ව තියෙනවා. ඒ හින්දා සමහර ලාවට පාරේ එහා මෙහා පේන්නේ නැහැ. හරි අර මීදුමෙන් වැහිලා වගේ යනවා. ඒක ඇත්තට මීදුම තත්ත්වයක් නෙවෙයි. ඒක ඇති වෙන්නේ ටිකක් 10 කියන්නේ 9 8 9 10 වගේ වෙලාවට. හරි උදේම 6ට ඇතුළු එක නෙවෙයි මේක. මේක වෙන්නේ මේ මෝටර රථ දුමෙහි තියෙන මේ අහිතකර ඔක්සයිඩ්, ඒ කියන්නේ නයිට්‍රජන් ඔක්සයිඩ් විශාල ලෙස තියෙන මේ මෝටර දුමේ. දැන් වාහන නවත්තගෙන විශාල ප්‍රමාණයක් ඉන්නකොට ක්‍රියාත්මක වෙන ඔය ට්‍රැෆික් එකේ ඉන්නකොට මේ විශාල ප්‍රමාණයක් මේ වායු නිදහස් වෙනවා. මේ වායු තවත් ඔය ඉන්ධන වල තියෙන විවිධ කොටස් රසායනික කොටස් එක ප්‍රතික්‍රියා කරලා හදනවා ඕසෝන් හදනවා මේ පහළ වායු ගෝලයේදී. හරිද? වායු ගෝලයේ පහළ කොටසේ ඕසෝන් හදලා ඒව මගින් ආයේ මේ ඉන්ධන වල තියෙන කොටස් එක එකතු වෙලා හදනවා අර තිමිර පටලයක් සාමාන්‍යයෙන් මීදුම වගේ පටලයක් හැදෙනවා ඒ පහළ වායු ගෝලයේ. එහෙම වුණාන් පස්සේ අපිට එහා මෙහා පේන්නේ නැහැ. ඇස් දැවිල්ල ඇති කරන ධූමිකාවක් බවට පත් වෙනවා. මෙන්න මේකට අපි ප්‍රකාශ රසායනික ධූමිකාව කියනවා. හරිද? ඒතකොට මේක ඉබේ ස්වභාවික හට ගන්න එක නෙවෙයි කෘතිමව අපේ මේ වාහන වැඩි වෙලා, ඒ කියන්නේ පරිසර දූෂණයේ විශාල වායු දූෂණයේ විශාල අගයකට ආවට පස්සේ ඇති වෙන තත්ත්වයක්. හරි? එහෙම අහිතකර බලපෑම් මේක. ඉතින් මේක නිසා ඇති වෙන හානිය තමයි සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. ශ්වසන අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒක තත්ත්වයක්. ඊට පස්සේ තව තියෙනවා සාමාන්‍යයෙන් මේකේ අර තමන්ගේ දෛනික වැඩ කටයුතු අඩාල වෙනවා. වැඩ කටයුතු කරගෙන බැරි වෙනනේ. ඒ නිසා එහෙම වෙනවා. අනිත් අත් තමයි මේකෙදී ඔය සමහර ද්‍රව්‍ය කියන අපි කියන ප්ලාස්ටික් වගේ ඒවා ඔය ඉක්මනින් දිරීමකට ලක් වෙනවා. රෙදි වර්ග ඉක්මනින් දිරන්න ගන්නවා හේතුව ඒ වායු ඇතිවන කියන ඕසෝන් වගේ අර ඔක්සිකාරක වායු ඇතිවීම නිසා ඒවා හානි වෙන්න පුළුවන් ද්‍රව්‍ය වලට. ඒ නිසා බලපෑම් කීපයක් තියෙනවා. ද්‍රව්‍ය වලට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන්. අනිත් එක එදිනදා කටයුතු වලට හානි වෙන්න පුළුවන්. ඒව තමයි සාමාන්‍ය සිදුවන බලපෑම ප්‍රකාශ රසායනික ධූමිකාව. හරිද? ධූමිකාව කියලා කියන්නේ මේ දුමයි ආයත් කිව්වොත් එහෙම දුමයි මීදුමයි වගේ තත්ත්වයක එකතුවක්. හරිද? එන්නේ ඒ දෙකක් තමයි ධූමිකාව කියන්නේ. මේක ස්වභාවිකව ඇතිවෙන එකක් නෙවෙයි. මේක මිනිසාගේ බලපෑමෙන් සිදුවන ක්‍රියාවලියක්. ඒකයි තියෙන විශේෂත්වය. හරි? එහෙම හරි. අපි ලියමුකෝ පොඩ්ඩක්. ප්‍රකාශ රසායනික ධූමිකාව පොඩ්ඩක් ලියන්න. ප්‍රකාශ රසායනික ධූමිකාව යනු ප්‍රකාශ රසායනික ධූමිකාව යනු ප්‍රකාශ රසායනික ධූමිකාව යනු වායුගෝලීය දූෂණය වායු දූෂණය වායුගෝලීය වායු දූෂණය ඉහළ මට්ටමකට පැමිණෙන නිසා ඉහළ මට්ටමකට පැමිණෙන නිසා ඇතිවන අහිතකර බලපෑමකි. මේ සඳහා මෝටර රථවල පිටාර දුමෙහි අඩංගු වන NOx නයිට්‍රජන් ඔක්සයිඩ් NOx හා නොදැවුණු ඉන්ධන හයිඩ්‍රෝකාබන හිරු එළිය හමුවේ පහළ උෂ්ණත්වවලදී වරහන් තුල සෙල්සියස් 15 පහළ උෂ්ණත්වවලදී ඕසෝන් O3 පෙරොක්සි ඇසිටල් නයිට්‍රේට් PAN කියලා යනකෝ මම කියන පස්සේ PAN හා PBN පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට් යන සංයෝග වලට පරිවර්තනය වේ.
යන සංයෝග වලට පරිවර්තනය වේ. මේවා හිරු එළිය හමුවේ හටගන්නා නිසා ප්‍රකාශ රසායනික දූමිකාව ලෙස හඳුන්වයි. ප්‍රකාශ රසායනික දූමිකාව ලෙස හඳුන්වයි. හරි මේක ලියන්න. හරි නොක්ස් කියන්නේ නයිට්‍රෝජන් ඔක්සයිඩ් ළමයි. CH3 කියන්නේ නොදවුණු ඉන්ධන හයිඩ්‍රෝකාබන. ඒවා හිරු එළිය සහ පහළ වයසට උෂ්ණත්වදී ප්‍රතික්‍රියා කරලා O3 ඕසෝන් PAN පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් සහ පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට බවට පත් වෙනවා. මේවා සාමාන්‍යයෙන් ඇල්ඩිහයිඩ් විවිධ කාබනික සංයුග වර්ග. මේවා සාමාන්‍යයෙන් අපේ තිමිර පටලයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර කියන ස්මෝක් එකක් විදිහට නැත්නම් අපි කියන දුමයි මීදුමයි වගේ ඇතිවෙච්ච තත්වයක් විදිහට වායු ගෝලය ඇති වෙනවා. ඉතින් පහළ වායු ඇති වෙනකොට එතකොට ඇස් දැවිල්ලක් ඇති කරනවා. එහා මෙහා පේන්නේ නැහැ. ඒක තමයි තියෙන හානිය. හරි ලියන්න. මෙලෙස ප්‍රකාශ රසායනික දූමිකාව ඇතිවීම නිසා කහ පැහැයට හුරු තිමිර පටලයක් තිමිරයක් ඇතිවන අතර එමගින් පෙනීමට බලපෑම් ඇති කරයි. තවද ඇස් දැවිල්ලට හේතු වේ. ඊට පස්සේ යන ප්‍රකාශ රසායනික දූමිකාවේ ආරම්භක පියවර වන්නේ NO2 වායුව සූර්යාලෝකය අවශෝෂණය කර ප්‍රභා විච්ඡේදනය වේ. හරි ප්‍රභා විච්ඡේදනය වේ. මේක ලියන ප්‍රතික්‍රියාව
හරි ප්‍රභාවය මේක ලිය ප්‍රතික්‍රියාව න NO2 ගෑස් එක කැඩෙනවා මේ සූර්යාලෝකයේ හමුවේ NO සහ O වලට. හරි ඊට පස්සේ ලියන්න දෙවනුව හරි දෙවනුව ඕසෝන් වායුව සෑදීම වායුගෝලයේ ඇති O2 අණු සමග සම්බන්ධ වීමෙන් සිදුවේ. ඉන්පසුව එම ඕසෝන් වායුව හරහා OH මුක්ත කණ්ඩක සෑදීම සිදුවේ. මේ මුක්ත කණ්ඩක වාතය අඩංගු අනෙකුත් ද්‍රව්‍ය ඛණ්ඩනය කරන අතර කැඩීම හරි ඛණ්ඩනය කරන අතර ඒවා මගින් ඇල්ඩිහයිඩ් පෙරොක්සි ඇසිටිල් නයිට්‍රේට වරහන් තුල PAN හා පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට PBN යන ආදිය නිපදවයි. මේවා ප්‍රකාශ රසායනික දූමිකාවට හේතු වේ.
ප්‍රකාශ රසායනික දූමිකාවට හේතු වේ. හරිද? අපි ප්‍රතික්‍රියා ටික ලියා ගමු. හරි. දෙවෙනි ප්‍රතික්‍රියාව ළමයි O2 ගෑස් එක මේ පරමාණු O එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරි. තව අමතර ද්‍රව්‍යයක් M කියලා අවශ්‍යයි. ඒකත් එක්ක හදනවා O3. හරි. මේ M කියන්නේ අමතර ද්‍රව්‍යයක්. ඒතකොට M කියන එකේ අවශ්‍යතාවයක් තියෙන මොන හරි ද්‍රව්‍යයක් එක තමයි කියන්නේ M කියන්නේ අමතර ද්‍රව්‍යයක්. වායු ගෝලයේ තියෙන අමතර ද්‍රව්‍යයක් එක මත ක්‍රියා කරලා මේ O3 බවට පත් වෙන එක ලියන්නකො දෙවෙනි ප්‍රතික්‍රියාව. හරි. ඊට පස්සේ OH මුක්ත කණ්ඩක. හරි. ඊට පස්සේ එකක් අපි ලියමු තුන්වෙනි පියවර. ඔක්සිජන් ධන H2O හදනවා OH මුක්ත කණ්ඩක දෙකක්. හරි. හරිද? අවසාන වශයෙන් මේ මුක්ත කණ්ඩක සියල්ල එකතු වෙලා මේ OH කාණ්ඩ එකතු වෙලා PBN PN බවට පත් වෙනවා. හරි. එහෙම තමයි තියෙන්නේ. ඒතකොට සමස්ත ක්‍රියාවදී O3 ඊට පස්සේ PAN සහ PBN නිපදවීම සිදු කරනවා. මේක තමයි ප්‍රකාශ රසායනික දූමිකාව කියලා කියන්නේ. හරි ඔච්චරයි. ඔන්න ඔය ප්‍රතික්‍රියා තුන තමයි ඔයගොල්ලෝ තියෙන්නේ. කියන්නේ NO2 හිරුවෙලිය හැමුවේ කැඩෙන එකයි O2 O එක්ක ප්‍රතික්‍රියා කළා O3 හදන එකයි ඊට පස්සේ ඒ හැදෙන ඔක්සිජන් පරමාණු ජලයත් එක්ක OH මුක්ත කණ්ඩක හදන එක වැදගත් වෙනවා. එතනින් තමයි සමස්ත ප්‍රතික්‍රියා ටික තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ක්‍රියාව තමයි තියෙන්නේ ළමයි ප්‍රකාශ රසායන දූමිකාවට එච්චරයි. උතර M කියලා කියන්නේ මොනවා හරි අමතර ද්‍රව්‍යයක්. ඒක විශේෂයෙන් අපි කියන්නේ නැහැ මොනවා හරි හයිඩ්‍රෝකාබන කොටසක් හරි නැත්නම් වායු ගෝලයේ තියෙන ද්‍රව්‍යයක් හරි මොනවා හරි එකතු වෙලා O3 අණු හදන්න පටන් ගන්නවා. ඉතින් ඕක අපි සාමාන්‍යයෙන් කියනවා මේ ඕසෝන් වායු ගෝලයේ පහළ මට්ටමේ හැදෙනවා. මේ පහළ මට්ටමේ ඕසෝන් හැදෙන හොඳ දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඕසෝන් තියෙනවා කොච්චර හොඳයි. නමුත් ඕසෝන් මේ ඉහළ මට්ටමේ තියෙන කෙනෙක් නිසා පහළ වායු ගෝල තියෙන කෙනෙක් නෙවෙයි. පහළ වායු ගෝල තිබුණොත් එහෙම එයා ඔය තියෙන ද්‍රව්‍ය ප්ලාස්ටික් වගේ දේවල් විරන් මේ අපි කියන්නේ මේ වියෝජනය කරනවා. නැත්නම් අපි කියන්නේ දිරීම ලක් කරනවා. ඊට පස්සේ තව දෙයක් තමයි ඔය තියෙන රෙදි වර්ග ඒවලත් බලපෑම් ඇති කරනවා ඔක්සිකරණය කරනවා. හරි? එහෙම. ඒව තමයි තියෙන හානි කර. ඊට පස්සේ ලියන්න එතන ප්‍රකාශ රසායනික දූමිකාවේ හානිකර බලපෑම වන්නේ කමා පළවෙනි එක ශ්වසන පද්ධතියේ බලපාන අතර ශ්වසන පද්ධතියට බලපාන අතර කැස්ස හතිය වැනි රෝග ඇති කරයි. දෙවෙනි එක පහළ වායු ගෝලයේ ඇතිවන ඕසෝන් හේතුවෙන් රබර් හා රෙදි
රබර් ප්ලාස්ටික් රෙදි දිරීමට ලක්වේ. රබර් රෙදි ප්ලාස්ටික් දිරීමට ලක්වේ. හරි. තුන්වෙනි එක මෙහිදී ඇතිවන එයරොසෝල් අංශු මෙහෙම එයරොසෝල් අංශු හරි එයරොසෝල් අංශු ආලෝකය ප්‍රකිරණය කරමින් පෙනීමට බාධා ඇති කරයි. පෙනීමට බාධා ඇති කරයි. පෙනීමට බාධා ඇති කරයි. ඊළඟ එක හතරවෙනි කරුණ ඒවා ශාකවලට විෂ සහිත වන අතර ශාක වර්ධනය අඩාල කරයි. එම නිසා ආහාර නිෂ්පාදනයට බලපායි. හරි. ඔන්නව තමයි ළමයි මේ සාමාන්‍ය මේ අපි කතා කරන කර්මාන්ත වල ප්‍රකාශ රසායනික දුම්කතින අහිතකර බලපෑම. එතකොට මේ අපි දැන් පරිසර දූෂණයේ අවස්ථා තුනක් සාකච්ඡා කරා. අපිට තවත් අවස්ථා එකක් තියෙනවා මේ වායු දූෂණය යට කතා කරන්න මේ ඕසෝන් විනාශනය ගැන අපි ඒක හෙට සාකච්ඡා කරමු. අද මම මෙච්චරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට නම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මොන හරි ගැටලු තියෙනවා අපිට මේ දාන්න පොඩ්ඩක් WhatsApp group එකට. අපි ප්‍රශ්න ටිකක් මේන් පස්සේ සාකච්ඡා කරමු. මේකේ තියෙන මොනවද තියෙනවනම් අදට ඔච්චරම කියන්න හොඳේ. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හරි. මතේෂ තව පොඩ්ඩක් අපිට තියෙන උදේ ගොඩක් නෑ. පාඩමේ තව පොඩ්ඩයි තියෙන්නේ.